පොළොන්නරු දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මන්ත්‍රීතුමාගෙනුත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම මාධ්‍ය සගයන්ගෙනුත් අවසරයි සුබ උදෑසනක්. ප්‍රථමයෙන් මම සන්තෝෂ වෙනවා අද දිනේදී විශේෂයෙන්ම අපිට මාස ගණනාවක් අපේ මාධ්‍යවේදීන් සමග මේ මාධ්‍ය හමු පවත්වන්න බැරි වුණා. අද දිනේ අවකාශ අවස්ථාව ලැබිලා තියෙනවා ඔබ සමග මේ මාධ්‍ය හමුව පවත්වන්න. ඒ පිළිබඳව මගේ සතුට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම අපි දන්නවා පුරා වසර දෙකකට ආසන්න කාලයක් අපේ රටේ ජනතාව දැඩි කම්පනයට පීඩනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවතිච්ච යහපාලන ආණ්ඩුව තුල අපේ ආණ්ඩුව තුල අපි අපෝසත් වුණා රජයක් හැටියට පාස්කු ප්‍රහාරය වළක්වන්න. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවේ මේ ආණ්ඩුව ස්ථාපිත කළේ කතෝලික ජනතාවගේ ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාවගේ ඒ වගේම මේ රටට පැමිණිච්ච විදේශිකයන්ගේ ඒ ජීවිත 250කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙලා ඊට හා සමගාමීව 500කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබලා 150කට වැඩි පිරිසක් අබ්බගාත වෙලා සදාකල් ඒ අයගේ ජීවිත වෙනස් වෙලා ඒ අයගේ දුකෙන් කඳුලෙන් වේදනාවෙන් තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. මේ ආණ්ඩුව බලයට එනකොට පැහැදිලිව කිව්වා මේ පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරනවා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච තමන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට නොකරපු නිලධාරීන් දේශපාලන අධිකාරිය ඒ වගේම මේ ත්‍රස්තවාදියා ඒ සහරාන් කියන ත්‍රස්තවාදියා බිහි කරන්න කටයුතු කරපු අය එයාට මූල්‍ය සහයෝගය ලබා දුන්න අය එයාට අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය ලබා දුන්න අය එයාට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්න අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ හිටපු ඒ පුද්ගලයන්ට දඬුවම් දෙනවා කියලා. පැවතිච්ච යහපාලන ආණ්ඩුව තුල පාර්ලිමේන්තුවේ ස්ථාපිත කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒ අවස්ථාවට මගේ නමත් යෝජනා වෙලා තිබුණා. මම ඒ තේරීම්කාරක සභාවෙන් ඉල්ලා අස්සුණා. ඒ ඉල්ලා අස්සුනේ වෙන කාරණයකට නෙමෙයි අපිට හැඟුණා, පෙනුණා, දැනුණා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකට ඒ විශේෂඥ දැනුම නැහැ. මේ වැඩිකරුවන් සොයලා ඒවට අවශ්‍ය කරන නිර්දේශ ලබා දීලා එයාට දඬුවම් දෙන්න කියලා. හැබැයි මේ වර්තමාන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියට ගෙනිච්චා. ඒ පිළිබඳව අපගේ අදහස් අපි යම් යම් අවස්ථාවන් වලදී ඉදිරිපත් කළා. ඒ අවස්ථාවන් වලදී අපි ප්‍රකාශ කර සිටියා විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ ත්‍රස්තවාදී පිරිස් ගෙන් කට උත්තර ලබා ගැනීම සඳහා කටයුතු කිරීම අවම වෙලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබා ගැනීම අවම වෙලා තියෙනවා කියලා. ඊට හා සමගාමීව මේ වර්තමාන රජය මුස්ලිම් ජනතාව තුලත් සිංහල සමාජය තුලත් දැඩි වෛරයක් ගොඩනගන්න අවශ්‍ය කරන පරිසරය එදා විපක්ෂයේ ඉඳන් කටයුතු කළා. ඒ දවස්වල කිව්වා සාපි සාබ්දීන්ලා ගැන කිව්වා, මුස්ලිම් දේශපාලඥයින් ගැන කිව්වා, ශර්යා විශ්වවිද්‍යාලය ගැන කතා කරා, ඒ වගේම මද්‍රසා පාසල් ගැන කතා කරා, ඒ වගේම කාති උසාවි ගැන කතා කරා. ඊට හා සමගාමීව දැඩි වෛරයක් සමාජය තුල ගොඩ නැගුවා. දැන් අද වෙනකොට ඒ සියල්ලක්ම අමතක කරලා තියෙනවා. ඒ අය දැන් මේ වන විට මේ රටේ ඇතිවෙච්ච මේ මහා අමානුෂික ත්‍රස්ත ක්‍රියාවලිය දිනෙන් දින කල් දමලා දිනෙන් දින මේ ප්‍රශ්නය යට ගහන්න උත්සාහ ගන්නවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු කරන පොලිසිය නිලධාරීන් මේ වන විට 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අත්අඩංගුවට අරන් තියෙන ප්‍රමාණයෙන් දිනෙන් දින යම් යම් අය නිදහස් වෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මීට ආසන්න දින කීපයකට පෙර අර තඹකම්හලේ සේවකයන් 10 දෙනෙක්ව නිදහස් වෙනවා. ඊට හා සමගාමීව නීතිපතිවරයා කියනවා පොලිසිය ලබා දුන්න තොරතුරු ඒ වගේ මේ පරීක්ෂණ ලිපිගොනු ප්‍රමාණවත් මදි නීතිමය තීන්දුව තීරණ අරගෙන මේ අයට නීති ආනුකූලව දඬුවම් දෙන්න කියලා.
අද මේ ආණ්ඩුව අපෝසත් වෙලා තියෙනවා මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න. එහෙමනම් යහපාලන ආණ්ඩුව අපෝසත් වුණා නම් එදා සහරාන්ගේ බෝම්බේ වළක්වන්න වර්තමාන ආණ්ඩුව අපෝසත් වෙලා තියෙනවා සහරාන්ගේ පිටිපස්සේ හිටපු අයට දඬුවම් දෙන්න කියන එක අපි පැහැදිලිව කියනවා. එදා යහපාලන ආණ්ඩුවට බැරි වුණා ඒ නිලධාරීන්ට බැරි වුණා සහරාන් වත්තඩංගුවට අරන් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ වර්තමාන ආණ්ඩුවට අපෝසත් වෙලා තියෙනවා සහරාන්ට මුදල් දුන්න සහරාන්ව පෝෂණය කරපු සහරාන් එක්ක කටයුතු කරපු ගනුදෙනු කරපු ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකෙයි මේකෙයි වෙනසක් නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි අර යහපාලනයට වඩා මේ පාලනය අන්තයි කියන එක තමයි අපිට පේන්නේ. මොකද මේ පාලනේ බලය ලබා ගත්තේ පැහැදිලිව සහරාන්ලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. අවම වශයෙන් අපි දැනන් හිටියා පැවතිච්ච ආණ්ඩුව තුල ඒ ආණ්ඩුවේ නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මේ පිළිබඳව කටයුතු කිරීමේ මන්දගාමීත්වයක් තිබුණා. ඒ පිළිබඳව යම් ආකාරයේ දැන හිටියේ නැහැ කියන කාරණේ තමයි මේ අය කියන්නේ. හැබැයි මේ වර්තමාන ආණ්ඩුව හොඳ ආකාරවම මේ පිළිබඳව අවබෝධයක් තියාගෙන මේ පිළිබඳව කටයුතු කරන්නේ. මේ ප්‍රශ්න සියල්ලක්ම තියෙද්දි අපි බලාගෙන හිටියේ මොකද්ද? මේ ආණ්ඩුව පැහැදිලිව කියපු කාරණේ තමයි මේ සියල්ලකටම විසඳුම බවට පත් වෙන්නේ මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ඉදිරිපත් වුණාගෙන් පස්සේ එයා ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න නීතිපතිවරයාට ඒ සියලුම වාර්තාව ලබා දෙනවා කියලා. අද වෙන විට මේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ ජනතාවට සත්‍ය වසන් කරමින් යනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. ඒකට තියෙන කඳිම නිදසුන තමයි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ ජනාධිපතිවරයා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරපු ඒ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අතිඋතුම් කාදින මැල්කම් රංජිත් හිමිපාණන්ට ලබා දෙන්න කටයුතු කළේ නැහැ. අපිට දැනගන්න තියෙන විදිහට පිටු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මතක තියාගන්න මේකට සියලුම මුදල් වැය කරේ මේ රටේ බදු ගෙවන ජනතාව. එහෙමනම් මේ රටේ බදු ගෙවන ජනතාවට අයිතියක් තියෙනවා. මේ වාර්තාවේ තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව දැනගන්න. එහෙමනම් ඇයි මේ රජය මේ වාර්තාව යට ගහන්න තවත් කමිටුවකට මේ වාර්තාව අධීක්ෂණය කරන්න දෙන්නේ? අපි අහනවා මේ පත් කරපු කමිටුවට තියෙන විශේෂඥ දැනුම මොකද්ද? ඔය ජනාධිපති විමර්ශන කොමිසමේ හිටපු නීතිඥවරු ඒ නීතිපතිවරයාගේ නියෝජිතයන් ඊට හා සමගාමීව ඒ උසස් නිලධාරීන්ට වඩා තියෙන දැනුම මොකද්ද මේ කණ්ඩායමට කියලා අපි අහනවා. එහෙමනම් පැහැදිලිව මේ රජය කටයුතු කරමින් සිටින්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු වසන් කරන්න. එහෙමනම් මේ පිළිබඳව රජය දන්න තොරතුරු රජය එළියට දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. නීතිපතිවරයාටත් තොරතුරු මදි කියනවා පොලිසියෙන් ලැබුණු මේ අයට විරුද්ධව නීතිමය කටයුතු ගන්න. එහෙමනම් එදා පූජිත ජයසුන්දර ආරක්ෂක ලේකම්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් වර්තමාන ආරක්ෂක ලේකමුත් වර්තමාන පොලිස්පතිවරයාත් වර්තමාන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන බුද්ධ්‍යංශ ඇතුළු කණ්ඩායමුත් එහෙමනම් හරියට තමන්ගේ රාජකාරිය කරලා නැහැ. නීතිපතිවරයාට අවශ්‍ය කරන ඒ තොරතුරු ලබලා දීලා එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා නඩු දාන්න කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ වගේම මේ රජයට කිසිම දැක්මක් නැහැ කියන එක අද පැහැදිලි. එක පැත්තකින් උදේ ගම්මන්පිල ඇමතිවරයා ඇවිල්ලා කියනවා අපි මේ රටේ රටට අයිති වෙලා තියෙන තෙල් තිරිකුණාමල තෙල් ටැංකි ටික රජයට පවර ගන්නවා කියලා. හැබැයි ඊට ටික වෙලාවකින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියනවා අපි සියලු දෙනාම ශ්‍රී ලංකා රජයත් එක්ක එකතු වෙලා මේ කරන්නා ක්‍රියාදාමයක් ඉදිරියට කරගෙන යනවා කියලා. ඒක නිසා මේ රජයේ ඇමතිවරු කොහෙද යන්නේ මල්ලේ පොල් කතා කියන්නේ. ඒ අය තාමත් හිතාගෙන ඉන්නේ අය ඉන්නේ විපක්ෂ කියලා. ඒ අයට මේ රටේ අමාත්‍යංශ ගෙනියන්න අමාත්‍යංශ පාලනය කරන්න දැක්මක් නැහැ කියන එක ඉතාමත් පැහැදිලි. ඉතින් ඒක නිසා මේ අය හැමදාම පැහැදිලිව මේ රටේ ජනතාවට කියපු කාරණයක් තමයි විපක්ෂයේ ඉන්නකොට ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ජාත්‍යන්තර අතපෙවීම්, ජාත්‍යන්තර බුද්ධ්‍යංශ, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන
මේ රටට අත ගහනවා මේ රටට මැදිහත් වෙනවා කියලා. හැබැයි ඒ අයටම අමතක වෙන කාරණේ තමයි දැන් ඒ අය ඉන්නේ ආණ්ඩුවේ තාමත් ඒ පටියම තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවට පැහැදිලිව දැක්මක් නැහැ. අද මේ රටේ ජනතාව බඩගින්නේ ඉන්නේ ජීවන වියදම් වැඩි වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට ඒ පිළිබඳව කරන්න කියන්න කිසිම දෙයක් නැහැ. ගැසට් ගහන එක විතරයි කරන්නේ. අද වෙනකොට මේ රටේ මිනිස්සුන්ට කණ්ඩ අඳින්න නැති වෙන තත්යකට පත් වෙලා තියෙනවා. වේලක් නොකා වේලක් කන තත්යකට පත් වෙලා තියෙනවා. ගොවියා කම්කරුවා ශ්‍රමිකයා දාසරණ වෙලා තියෙනවා. ඒ අවස්ථාවන් වලදීවත් මේ රටේ ජනතාවගේ බඩගින්න නිමන්න මොකද්ද කරන්න කියන එක පිළිබඳව දැක්මක් නැහැ. මම හිතන්නේ අපේ ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා පැහැදිලි කරાવી මේ රටේ අද හාල් වලට මොකද වෙලා තියෙන්නේ? එළවලු වලට මොකද වෙලා තියෙන්නේ? ගොවිතැන්ට මොකද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව එතුමා පැහැදිලි කරાવી. හැබැයි අපේ රටට තියෙන තවත් තර්ජනයක් තමයි මේ කොවිඩ් වසංගතය. කොවිඩ් වසංගතයේදී අපි දකිනවා ලෝකයේ අද දිනෙන් දින භයානක තත්ත්වයට පත් වෙනවා. එංගලන්තේ 4 වෙනි වේව් එක එහෙම නැත්නම් 4 වෙනි රැල්ල පටන් අරන් ඉවරයි කොරෝනා වෛරසෙ. ඒකත් එක්ක තවත් අලුත් වේරියන්ට් එකක් එහෙම නැත්නම් තවත් අලුත් වෛරස් ප්‍රභේදයක් ආරම්භ කරලා තියෙනවා එංගලන්තේ. එහෙමනම් මේ වර්තමාන රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ කොරෝනා පාලනය කරන්න මේ රටේ. ඉතින් ඒක නිසා ඊටමත් පැහැදිලි මේ රටේ ජනතාවගේ අද ජන ජීවිතේ කඩා වැටලා තියෙනවා, ආර්ථිකය කඩා වැටලා තියෙනවා, සෞඛ්‍ය කඩා වැටලා තියෙනවා. අපි සියලු දෙනා බලාපොරොත්තු වෙච්ච ඒ පාස්කු ප්‍රහාරයට අවශ්‍ය කරන සාධාරණත්වවත් අවම වශයෙන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න අපෝසත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ඊටමත් අපෝසත් වෙච්ච ආණ්ඩුවක්. අද ජාතිවාදයට වෙලා තියෙනවා. ද්‍රවිඩ ජනතාව එක පැත්තකින් උතුරේ තමන්ගේ අයිතිවාසිකම් උදෙසා සටන් කරනවා. ජිනීවා සටන ගෙනියනවා. අනිත් පැත්තෙන් අපේ මුස්ලිම් ජනතාව තමන්ගේ ජනතාව භූමදානය කිරීම සඳහා ඒ මැරිච්ච අය වෙනුවෙන් ගෞරවය කරන්න කියලා ඒ අයගේ සටන් ගෙනියනවා. කතෝලික ජනතාව හැටියට අපිට මේ රටේ කිසිම අයිතියක් නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට මෝඩ විදිහට කටයුතු කරන්න එපා, බුද්ධිමත්ව කටයුතු කරන්න. ජිනීවා මානව හිමිකම් කොමිසම කියන්නේ ඒ ජිනීවා මානව හිමිකම් කොමිසම තියෙන්නේ ලංකාවේ නෙමෙයි. ජිනීවා මානව හිමිකම් කොමිසම තියෙන්නේ ලෝකයේ අනිකුත් රටවල් එක්ක එකතු වෙලා. එතකොට ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා. මේ ආණ්ඩුවේ ඇමතිවරු අද ජිනීවා මානව හිමිකම් කොමිසම භාවිතා කරන්නේ ලංකාවේ දේශපාලනය කරලා දේශපාලන වාසි ලබා ගන්න. ඒ නිසා අපි ඉතිහාසයේ මතකයි එවකට රාජපක්ෂ රජය තුල ඇමතිවරු ගිහිල්ලා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කරා නොකා නොබි. මෙහෙම තමයි මේ ඇමතිවරු ප්‍රශ්න විසඳන්න උත්සාහ ගන්නේ. හැබැයි ජිනීවා මානව හිමිකම් කොමිසම කියන්නේ ඊට වඩා ඔබ්බට ගිය ප්‍රශ්නයක්. මේක විසඳන්න ඕනේ ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා. එහෙම කරන්නේ නැතුව මෙහි ඉඳන් පුරසාරන් දොඩලා හරියන්නේ නැහැ. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ අය සෙල්ලම් කරන්නේ. මතක තියාගන්න අපිට GSP+ එක නැති වුණා. අපිට යුරෝපා මත්ස්‍යතානමට අපේ රට ලක් වුණා. 2015 ආණ්ඩුවෙන් තමයි අපි ඒක බේරගත්තේ. එහෙමනම් මේ රජයක් හැටියට මේ රජයට ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් නැහැ කියන එක අපි බොහොම වගකීමෙන් කියනවා. පැහැදිලිව මේ කමිටුව නීති විරෝධී කමිටුවක්. මේ නීති විරෝධී කමිටුවට කිසිම බලයක් නැහැ මේ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන්න. මේ පිළිබඳව සාකච්ඡා කරන්න, විවාද කරන්න බලය තියෙන පාර්ලිමේන්තුවට. අතිගරු ජනාධිපතිතුමාට අපි පැහැදිලිව කියා සිටිනවා මේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. තියෙන භාෂාවකින් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපේ කතෝලික ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට නොවුනොත් විපක්ෂයක් හැටියට විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු හැටියට අපි සූදානම්ින් ඉන්නවා පාරට බහින්න. මොකද මේක මතක තියාගන්න මේක චතාරික කාලේ. මේ පාස්කු කාලේ අපේ කතෝලික ජනතාව අදටත් මේ මොහොතේ දැඩි වේදනාවෙන් සිටින්නේ. මම දැක්කා එක්තරා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කියනවා කාදිනල් උන්වහන්සේගේ අසහනය අපිට තේරෙනවා කියලා. අපි කවුරුත් අසහනෙන් නැහැ. අපි ඉන්නේ වේදනාවෙන්, කනගාටුවෙන්, දුකෙන්. අපේ මිනිස්සු සාධාරණත්වයක් ඉෂ්ට සිද්ධ නොවුණා කියලා. ඒ නිසා තමයි කටුවපිටිය ජනතාව එදා පාරට බැස්සේ මේ දින දෙකකට කලින්. මතක තියාගන්න අනිකුත් කණ්ඩායමුත් පාරට බහින්න සූදානම්ෙන් ඉන්නේ. අපි කාලේ දීලා තියෙන ආණ්ඩුවට මේ කාලේ හරියට කටයුතු කරන්න. එහෙම කටයුතු නොකරොත් අපි
පත්සුබට වෙන්නේ නැහැ මේ කාල සීමාව තුළ මේ චතාරික කාල සීමාව තුළ අපි නොකා නොබී ආඥා කරන කාල සීමාවක්. අපි එක්වරු අල්ලන කාල සීමාවක්. අපි ගොඩමස් නොකන කාල සීමාවක්. අපි යාඥා කරන කාල සීමාවක්. ඒ සීමාව තුළ බොහොම සාමකාමීව මේට විරුද්ධව අපි පාරට බහින්න සූදානම්. ඒක තමයි මම පැහැදිලිව කිව්වා අපි පාරට බහින්න සූදානම්. අපි තාමත් ඉවසගෙන ඉන්නේ කතෝලික සභාවක් හැටියට කතෝලික ජනතාව හැටියට. හැබැයි අපේ ඉවසීම කොයි මොහොතේ අවසන් වෙයිද දන්නේ නැහැ. රජයේ කතෝලික මන්ත්‍රීවරුන් සහ සියලු දෙනා එකතු වෙලා ලබන මාසේ 5 වෙනිදා අතිඋතුම් කාර්යතුමා හම් වෙනවා කියලා මම කියලා ඇත්ත දෙයක් කතාව. නෑ අපේ තිබුණා අතිඋතුම් කාර්යන මැල්කම් රංජිත් හිමිපාණන්ව මුණ ගැහෙන්න සාකච්ඡාවක්. හැබැයි ඒ සාකච්ඡාව තිබුණේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයත් පරිසර හානිය ඇතුළු අනිකුත් කාරණා ගැන කතා කරන්න. හැබැයි තරා ඇමතිවරයෙක් රජයේ ඉන්න මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බා ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුත් අතිඋතුම් කාර්යන මැල්කම් රංජිත් හිමිපාණන්ව මුණ ගැහෙන්නේ අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තියාගන්න මේ ප්‍රශ්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ගැටලුවේදී කියන එක. අපි එහෙම කවදාක්වත් එතුමා කෙරෙහි විශ්වාසය තියාගන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු කියලා නැහැ. ඒක නිසා අපි ඒ පිළිබඳව ඒ අදාළ අංශ දැනුවත් කරා. ඒ අනුව එම රැස්වීම తాවකාලිකව නතර කරලා තියෙනවා. දැන් මේක මේ පරිවර්තනය කරන්න යන කාලේ එතන ගැටලුවක් නේද වෙදී? නෑ ඉතින් අපි ඒකනේ කියන්නේ දෙමළෙන් හරි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලියපු භාෂාවෙන් අපිට දෙන භාෂාවෙන් අපි කියවලා තේරුම් අරගෙන මේ පිළිබඳව අපි කටයුතු කරන්න. අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරොත් අපිට පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන්න පුළුවන්. අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වැඩිකරුවන්ට දඬුවම් දෙන්න නීතිපතිවරයාට කටයුතු කරන්න පුළුවන්. ඇයි මේ ආණ්ඩුව දිනෙන් දින මේ කල්මරන්නේ? මේක පැහැදිලිව දිනෙන් දින කල්මරන්න තමයි මේ ආණ්ඩුව මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තියෙන විමර්ශන කොමිසම අවුරුදු එකමාරකට වැඩි කාල සීමාවක් ඇදුණා. ඊට පස්සේ දැන් මේ කොමිටුවක් දාලා තවත් මාස 6ක් එහෙම නැත්නම් තවත් කාලයක් මේක අදිනවා. ඊට පස්සේ එතනින් පස්සේ තවත් කොමිටුවක් දායි. ඔහොම මේක ඇදලා අපේ රටේ මිනිස්සුන්ගේ මේ හදවත් වලින් අමතක වෙනකන් ඉන්න හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි අපි නම් ඒක අමතක වෙන්න දෙන්නේ නැහැ. අපි මේක අදින්න දෙන්නෙත් නැහැ. අපිට සාධාරණ අර්ථයක් ඉෂ්ට වෙනකන් අපි සටන් කරනවා. දැන් ඔබතුමා කියනවා කල්මරනවා කියලා දැන්. ඇත්තටම කල්මරන්නේ ඇයි කියන එක ඔබතුමා දන්නේ නෑ පැහැදිලිවම ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ආණ්ඩුව අපෝසත්. මේ ආණ්ඩුව ෆේල්. දැන් ප්‍රශ්නේ විසඳන්න බෑ කියන මේ ප්‍රශ්නේ විසඳන්න දැන් තාම යනවනේ පරීක්ෂණ. කොහෙද පරීක්ෂණ යන්නේ? මැතිතුමා නීතිපතිවරයාට පොලිසිය විසින් දීලා තියෙන ලිපිගොනු අසම්පූර්ණයි කියලා නීතිපතිවරයා නැවතත් පොලිසියට ඇරලා තියෙනවා. එතකොට කොහෙද මේ පරීක්ෂණ යන්නේ? තාම මේ ආණ්ඩුව අපෝසත් වෙලා තියෙනවා නඩු දාලා මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. අද රිට් ආඥාවක් අරගෙන තියෙනවා කතෝලික සභාවෙන් කඩු ගෙනල්ලා තියෙනවා 7000ක්. මේ ගෙනාවේ කවුද කියන එක පිළිබඳව නඩු මගට යන්න වෙලා තියෙන අද කතෝලික සභාවට. මොකද්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ? මේ ආණ්ඩුව කාට විරුද්ධව නඩු දැම්මේ? ඇමරිකාවේ ලංකාවේ මේකට සම්බන්ධ 3 දෙනෙකුට ඇමරිකාවේ කැලිෆෝනියාවේ ස්ටේට් උසාවියේ දීලා නඩු දාලා තියෙනවා. රටක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ අපේ අත්අඩංගුවේ ඉන්න මේ 3 දෙනාට විරුද්ධව තවම වශයෙන් නඩු දාන්න බැරිලා තියෙනවා. 100 දෙනෙක් ඉන්නවා විමර්ශන කටයුතු කරපු. ඒ අයට විරුද්ධව නඩු දාලා නැහැ. හැබැයි දිනෙන් දින එක්කෙනා දෙන්න නිදහස් වුණා. ඔබතුමාලා දැක්ක මාධ්‍යෙන් දැක්කා. ඉතින් ඒක නිසා මේ අපේ මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහලා අපිව මෝඩයට අන්දන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම මෝඩයට ඇන්දෙන්නේ නැහැ. අපි කොණ්ඩේ බැඳලත් නැහැ. ඒකින්ද අපි පැහැදිලිව කියනවා මීට විරුද්ධව අපි නැගී හිටිනවා කියලා. ලක්ෂ්මග්‍රේල මහත්තයා කිව්වා මේ බහැරි මුල ඉඳන්ම සැකයක් තියෙනවා මේ ආණ්ඩුව ගැන. නෑ අපිට තියෙන සැක අද පැහැදිලි වෙනවා. ඒ ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා කියපු කාරණෙත් අපිට පැහැදිලි වෙනවා. මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන්නම මේ ආණ්ඩුව පැකිලෙනවා නම් මොකක් හරි මෙතන කොස්සක් තියෙනවා කියන එක අපිට පැහැදිලි. ඇයි ආණ්ඩුව මෙච්චර මේක වසන් කරන්නේ? ආණ්ඩුව මේක වසන් කරන්න දෙයක් නෑනේ. ආණ්ඩුව බය නැතුව මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පත් කරපු 5 දෙනාට අමතරව පාර්ලිමේන්තුවේ 225 නැද්ද අපිට දැනුමක් තේරුමක් මේ විවාද කරන්න. මේ රටේ නීතිඥවරු ජනාධිපති නීතිඥවරු අධිනීතිඥවරු ඒ වගේම
මේ නීතිය පිළිබඳව විශාරදයෝ නැද්ද මේ පිළිබඳව කියවලා හදාarලා තේරුමක් ඇතුව නීති අනුකූලව කටයුතු කරන්න. ඇයි මේ ආණ්ඩුවට පක්ෂපාතී മന്ത്രിවරු 6 දෙනෙක් පත් කරේ? එහෙමනම් පත් කරන්න තිබන්නේ විපක්ෂීය മന്ത്രിවරුත් ඇතුළුව. හැම පක්ෂම മന്ത്രിවරු එක්කෙනා අරගෙන පත් කරන්න තිබ්බනේ. ජොන්සන් කියන්නේ කවුද? විපක්ෂ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක. හරි. එතකොට උදේගම්මන්පිල මහත්තයා කියන්නේ කවුද? ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන ප්‍රධාන පක්ෂක නායකයෙක්. එතකොට ප්‍රසන්න රණතුංග මහත්තයා කියන්නේ කවුද? ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයා. එතකොට රෝහිත අබේ ගුණවර්ධන මහත්තයා කියන්නේ කවුද? වරායහ නාවික කටයුතු ඇමතිතුමා. එතුමා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක්. හරි. චමල් රාජපක්ෂ මහත්තයා කියන්නේ කවුද? එතුමා කියන්නේ මේ ළඟදී පොලිසියත් මං හිතන්නේ ගැලෙව්වේ. ගලවලා සරත් වීරසේකර මහත්තයාට දුන්නේ. මොකක් හරි එතනත් හුටපටයක් ඇති නැතිනේ. හරි. එතකොට එතුමා යටතේ එතුමා ඔය තනතුරේ ඉද්දි ඔය කියන ත්‍රස්තවාදීන් කණ්ඩායමට සම්බන්ධ කීප දෙනෙක් වත් පරීක්ෂණයට ලක් වුණානේ. දැන් එතකොට ඒ අයටත් මොකද උනේ කියලා මේ මිනිස්සු දන්නවනේ. එතකොට එතුමා රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයෙක්නේ. ඉතින් එතකොට මේකේ විනවිදභාවයක් කොහෙද තියෙන්නේ? මේක බඩුත් හාමුදුරුවන්ගේ හොඩුත් මේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ තත්ත්වයක්. මේක අපි පිළිගන්න සූදානම් නැහැ. ඇසනක් මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා ඒ වගේම අද මේ මාධ්‍යවේදී විදිහට කටයුතු කරන ඔබ සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දක් මාස 3ක් යනකොට මේ ආණ්ඩුව විශේෂයෙන්ම බී ගොවියට මේ රටේ සමස්ත ගොවි ජනතාවට දුන්නු පොරොන්දු කරන්න බැරි වෙලා පච ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙම කියන්න හේතුව විශේෂයෙන්ම දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන മന്ത്രി කෙනෙක් විදියට මේ බී ගොවියා ගැන කතා කරන්න මම තීරණය කරේ පොහොර සහනාධාරය ලබා දුන්නු මේ රජය දැන් අලුත් මාෆියාවක් පටන් අරන් තියෙනවා. දැන් සෞභාග්‍යමත් දැක්මේ තිබුණේ නැහනේ අක්කර 2මාරක් කරන ගොවියගෙන් වී කිලෝ 1000ක් රජය ගන්නවා කියලා තිබුණේ නැහැ. පොහොර සහනාධාරය ගැන කියලා තිබුණා. හැබැයි පොහොර සහනාධාරය ගැන කියලා තිබුණෙත් සියලුම පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. එහෙම කිව්ව රජය කුෂිකර මැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා වී පොහොර අපි ලබා දෙනවා නොමිලේ අනිකුත් පොහොර රුපියල් 1500ට ලබා දෙනවා කියලා තමයි කිව්වේ. එතකොට සෞභාග්‍යමත් දැක්මේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ වර්තමාන ජනාධිපතිතුමා එකක් කියනවා. කුෂිකර මැතිතුමා තව එකක් කියනවා. දැන් අලුත්ම දේ තමයි පොහොර සහනාධාරයේ ලබාගත් ගොවියෝ අක්කර 2මාරක් අස්වැන්න නෙළුවනම් අද රජය ඒ අයගෙන් වී කිලෝ 1000ක් ඉල්ලනවා. දැන් මේක කවදාවත් ගොවියන්ට වෙච්ච නැති දෙයක්. දැන් වී කිලෝ 1000ක් දෙන්න මේ කන්නේ පොහොර සහනාධාරයත් කප්පාදු කරා. පොහොරත් අඩුවෙන් දීලා. දැන් නෙලාගත්ත අස්වැන්න මේ වෙනකොට 150කින් අඩු වෙලා තියෙනවා. එතකොට රජය කියනවා අපි ඊළඟ කන්නේ ඔයගලන්ට පොහොර සහනාධාරය ලබා දෙන්නේ නැහැ. මේ කන්නේ පොහොර සහනාධාරය ලබා ගත්තනම් වී කිලෝ 1000ක් අපිට අවශ්‍යයි කියලා. දැන් මේක සාධාරණද? දැන් බලන්න කුෂිකර්ම මැතිතුමා කියනවා අපි වී රුපියල් 50ට ගන්නවා කියලා. මම මේ රජයට කියනවා හරි තව මේ මාසේ අවසන් වෙනකොට එන මාසේ මුල් සතියේ සියලුම ගොවියන් අස්වැන්න නෙලා ඉවරයි. පුළුවන් නම් වී රුපියල් 50ට ගන්න. රුපියල් 50ට වී ටික ගන්න 114 තෙතමනයක් බලනවා. දැන් මේ කාලේ දැන් අදටත් පොළොන්නරුවේ වහිනවා. එතකොට මේ ගොවියගේ වී ටික වේල ගන්න විදියක් නැහැ. වී වේල ගන්න මේ රජය කිසිම පහසුකමක් ලබා දීලා නැහැ ගොවියන්ට. දැන් වී ටික වේල ගන්න නම් කමත් හදන්න ඕන. දැන් මේ ගොවියා වී ටික අරන් කොහෙටද යන්නේ වේලන්න පාරට. පාරට ගිහලා වී ටික වේලන්න දැම්මම මොකද වෙන්නේ? පොලිසිය විසින් ඇවිල්ලා මේ ගොවියට නඩු දානවා පාරේ වී ටික වේලනවා කියලා. එතකොට මේ රුපියල් 50ට වී ගන්න මේ රජය ගොවියා කොහොමද 114ට තෙතමනේ තියන්නේ? එහෙමනම් සිදු වෙනවා මේ ගොවියට ගෙදර කබලක් රත් කරලා වී ටික බදින්න වෙනවා. 114 ප්‍රමිතිය හදා ගන්න. එතකොට
රුපියල් 50ට වී ටික ගන්න නැහැ. ඒක බොරුවක් වෙනවා එතනට. දැන් මේ පෞද්ගලික මෝල් තියෙනවා. මේ රටේ වී මාෆියාව පාලනය කරන මෝල් කීපයක් තියෙනවනේ. දැන් පොළොන්නරුවෙත් තියෙනවා එහෙම මෝල්. දැන් ඒ මෝල් වල කියනවා හරි අපි ගන්නම් ඕගොල්ලන්ගේ වී 56ට. එතකොට මේ රජයක් වැඩක් නැහැ නේ. මේ රජේ මොකටද? දැන් රජේ පොහොර සහනාදර දීලා වී කිලෝ 1000කුත් ගන්න හදනවා. අක්කර 2.5ක් තියෙන මිනිස්සයාගෙන්. හරි? එතකොට රුපියල් 50ට වී ටික දෙන්න රජයේ 114 තෙතමනයත් බලනවා. එතකොට පෞද්ගලික මෝල් මේ රටේ වී මාෆියාව පාලනය කරන වී මිල හාල් මිල පාලනය කරන උදවිය කියනවා අපි ගන්නම් 56ට. අපිට දෙන්න වී. හරි? එතකොට දැන් මේ කන්නේ වී ගොවියා දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ පොහොර කප්පාදු කිරීම තුළින් මේ කන්නේ බොල් වී තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. කීඩාවදොරට ලක් වුණා. ඒ වගේම සේන දලඹුවා. මේ සේන දලඹුවා දිගින් දිගටම අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන මුළු රටේම මේක වසංගතයක් වගේ. මේ සම්බන්ධව කුෂිකර්ම අමාත්‍යාංශයේ කුෂිකර්ම ඇමතුමා මහලොකුට කිව්වා අපි ඇමරිකාවෙන් මේකට බෙහෙතක් ගේනවා. කෝ ඒ බෙහෙත? මොකද්ද කරේ මේ රජයක් විතර කුෂිකර්ම අමාත්‍යාංශයේ මොකද්ද මේකට මැදිහත් වෙලා කරේ? දැන් බලන්න විශේෂයෙන්ම මේ වීගොවියා දැන් මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දැන් මේ ගොවියට රුපියල් 50ට වී ටික දෙන්න අල්ලන් ඉන්න බෑ මේ ගොවියට. දැන් මේ ගොවියා මේ අස්වැන්න නෙළුවේ ණය වෙලා. එතකොට මේ අස්වැන්න නෙලපු ගමම්ම වී ටික දැන් අද මිල තියෙන්නේ 46යි. එතකොට මේ 46ට වී ටික දීලා පුළුවන්ද ගොවියාගේ ණය ටික ගෙවලා ගෙදර කන්න ටිකක් හාල් ටිකක් ඉතුරු කරගන්න ඕනේ. එහෙම කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම මේ රජයට කියනවා බොරු කිව්ව ඇති. බොරු පොරොන්දු දුන්න ඇති. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කුෂිකර්ම ඇමතුමා පම්පෝරි ගැහුවා ඇති. පුළුවන් නම් 114 තෙතමනේ බලන්න නැතුව රජයක් විදියට ඔබ දුන්නු පොරොන්දු අවුරුද්දක් මාස 3ක් යන්න කලින් මේ රට සුරංගනාවක් මමලා පෙන්නුව කරනවකෝ රජය අපි රජයට කියනවා 114 තෙතමනේ බලන්න නැතුව මේ අහිංසක රටේ වී ගොවියගේ වී ටික රුපියල් 50ට අරගන්න කියලා මම මේ ආසාව ප්‍රකාශ කරනවා. ඒ වගේම ගම්මිරිස් ගොවියා. දැන් මේ ගම්මිරිස් ගොවියා ගැන බොහොම උජාරුවෙන් කතා කරා කුෂිකර්ම ඇමතුමා. අපි දැන් ප්‍රතිඅපනයනය කරන එක සම්පූර්ණයෙන් නවත්තලා තියෙනවා. අපි ගම්මිරිස් වලට හොඳ මිලක් ලබා දෙනවා. අද ගම්මිරිස් කීයද? අද ගම්මිරිස් 170යි. යහපාලන ආණ්ඩුව කාලේ ප්‍රතිඅපනය කරන කාලේ ඒ කාලේ මේවා කරා කිව්වේ. ඒ කාලේ ගම්මිරිස් කිලෝයක් කීයද? රුපියල් 1000 පැනලා තිබුණා. දැන් අද 170යි. ඒ වගේම තමයි කිරි ගොවියා. දැන් මේ කිරි ගොවියා දේශීය ගොවියා ගැන බොහොම උජාරුවෙන් කතා කරන සෞභාග්‍යවත් දැක්මේ දේශීය ගොවියා ගැන තමයි වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ. දේශීය ගොවියා. දැන් දේශීය ගොවියෝ අද මොකක්ද වෙලා තියෙන්නේ දේශීය ගොවියා? දැන් කිරි ගොවියට මොකක්ද වෙලා තියෙන්නේ? දැන් කිරි ලීටරයක් මේ වෙනකොට කිරි ලීටරයක් වෙලා තියෙනවා රුපියල් 65යි. දැන් කිරි ලීටරයක් 65යි පුන්නකු කිලෝ එකක් රුපියල් 70යි. මේක පුදුම වැඩක්. අනේ අඩුම ගානේ මේ 69 ලක්ෂයක් ඡන්දේ දීලා හදපු මේ ආණ්ඩුව අඩුම ගානේ මේ පුන්නක්කු කිව්වත් අඩු කරගන්න බැරි වෙලා තියෙනවා මේ ආණ්ඩුවට. දැන් බලන්න විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් වෙනකොට කිව්වේ මොකද්ද? මේ ආණ්ඩුව පත් වෙනකොට කිව්වා අපි මේ රටේ පුංචි මිනිහට ජීවත් වෙන ලස්සන පරිසරයක් හදලා දෙනවා කිව්වා. පොල් රුපියල් 70ට දෙනවා කිව්වා. සීනි 45ට දෙනවා කිව්වා. පරිප්පු 100ට දෙනවා කිව්වා. සැමන් 100ට දෙනවා කිව්වා. දැන් ඒ කාලේ දකින්න ඇතිනේ හැම වේදිකාවක් ගානෙම ලූණු උඩ දැම්මා. අල උඩ දැම්මා. සුදු ලූණු උඩ දැම්මා. සැමන් උඩ දැම්මා කිව්වා සනීපද කියලා ඇහුවා. අපිටත් අහන්න තියෙන්නේ 100ට සැමන් හම්බෙනවද? 100ට පරිප්පු හම්බෙනවද? රුපියල් 70ට පොල් හම්බෙනවද? දැන් අපේ කාවින්ද മന്ത്രിතුමා කිව්ව ආකාරයට වේලක් කාලා වේල් දෙකක් දත් පිටි කන කාලයක් උදා වෙලා තියෙනවා. තව ටික කලකට වේලක්වත් කන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. තව ටිකක් කාලයක් යනකොට පාන් ගෙඩිය කඩෙන් අරන් යනකොට පාන් ගෙඩියත් හොරකම් කරන කාලයක් උදා වෙයි. අද එහෙම තත්ත්වයට මේ රටේ අහිංසක ජනතාව පත් කරලා තියෙනවා. දැන් ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති
මේ කොවිඩ් වසංගතයේත් එක්ක දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මම දිගින් දිගටම කිව්ව දෙයක් තමයි අපිට PCR මැෂින් එකක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියලා. මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මරණ 27 වෙනිදා වෙන වෙච්ච මරණ තාමත් ඉස්පිරිතාලේ ඒ සීතකරණ වල තබාගෙන තියෙනවා. දැන් පෙරේදා එක මරණයක් ඒ ගෙදරට දුන්නා. ඒ මරණේ නිදහස් වුණේ 7 දවසේ දානේ දවසේ. ඇයි එහෙම වුනේ? දැන් මරණයක් සැකසහිත නම් ඒ මරණේ නිදහස් කරන්නේ PCR පරීක්ෂණයක් කරන්න නැතුව දෙන්නේ නැහැ ගෙදරට. එතකොට මේ PCR පරීක්ෂණයක් කරන්න නම් මේ PCR පහසුකම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන්න වෙනවා. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි මේ කොවිඩ් රැල්ල පළවෙනි රැල්ලම ඉස්සෙල්ලාම එනකොට කාන්ද කඩුව ඒ වගේම ගල්ලෑල්ල මධ්‍යස්ථානයේ ඒ වගේ සෙන්ටර්ස් ඉස්සෙල්ලාම පටන් ගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. හැබැයි කියන්න කනගාටුයි තාම අපිට PCR මැෂින් එකක් නැහැ පොළොන්නරුවට. දැන් මේ PCR මැෂින් එක පොළොන්නරුවට නැති නිසා දැන් මේ වෙනකොට අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඒ පවුල් වල ඉන්න මිනිසුන්ගේ ගෙදර මරණයක් වුණොත් ඒ මරණය වෙච්ච දවසට මරණ ගෙදරට ගේන කම්ම අර ගෙදරට මිනිස්සු 10 ගාණක් යනවා. අර අහිංසක මිනිස්සුන්ට උදේට දවල්ට රැයට මරණ ගේන කම්ම කෑම දෙන්න ඕන. අද එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව. ඒ නිසා මම මේ රජයට කියනවා කරුණා කරලා අපිට PCR යන්ත්‍රයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලබා දෙන්න. ඒ වගේම දැන් මේ ශ්‍රී ලංකාවේ මේ නිරෝධායනයේ නීතිය අපේ රටට ගෙනාවේ 897 මේ ගෙනාපු නීතිය යම් සංශෝධන කාලයත් එක්ක වෙලා තියෙනවා. හැබැයි තාමත් මේ කල් පැනපු නීති තමයි තියෙන්නේ. දැන් මේ නිරෝධායනය කරනවා කියලා මොනවද කරන්නේ? දැන් පමණක් අවස්ථාවේදී මේ කොවිඩ් වසංගතේ මේ කොරෝනා හැදුනම කෙලින්ම සෙන්ටර් එකකට ගෙනියනවා. සෙන්ටර් එකට ගෙනහිල්ලා දවස් 4කට පස්සේ තමයි PCR පරීක්ෂණය කරන්නේ. එතකොට මේ ලෙඩාට මේ කොරෝනා වසංගතේ තමන්ගේ ඇඟේ තියෙනවා නම් මේක පැතිරිලා ඉවරයි. පැතුරුනාට පස්සේ තමයි PCR එක කරන්නේ. ඊට පස්සේ PCR එක කළා මේක රිපෝට් එක එන්න යනවා සතියක් යනවා. පමණක් වෙලාට දින 14ක් පැනලා තමයි රිපෝට් එක එන්නේ. පමණක්කට එහෙම රිපෝට් එකක් එන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අද විශේෂයෙන්ම මේ රජය මේ කොවිඩ් වසංගතේ රටේ තියෙනක සම්පූර්ණම ඒක කරගන්න බැරුව අනාගෙන තියෙන්නේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් දැන් සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ වගේම ප්‍රායෝගික වැඩ කරන PHI MOH එක ඒ වගේම නගර සභාවල සේවය කරන අය දැන් මේගොල්ලෝ අතරේ බැඳීමක් නොතීම නිසා අද මොකද්ද වෙලා තියෙන්නේ? අද PHI මහතුරු එකක් කියනවා, සෞඛ්‍ය අංශ නිලධාරී තව එකක් කියනවා. අද සම්පූර්ණ අසාර්ථක ක්‍රමවේදයක් ගම්මල තියෙන්නේ. දැන් මේ කොවිඩ් වසංගතයේත් එක්ක මේ වෙනකොට මරණ 435ක් ඒ වගේ සංඛ්‍යාවක් ඇති වෙලා තිනවා. ඊට වඩා මරණ සිදු වෙනවා වකුගඩු රෝගයෙන් හැදිච්ච අයට. ඊට වඩා මරණ සිදු වෙනවා පිළිකා රෝගයෙන් ඉන්න අයට. ඊට වඩා මරණ සිදු වෙනවා මේ හෘද අමාරු තියෙන අය. ඇයි? දැන් ශෛල කර්මයක් කරන්න යනවා. හෘද අමාරු සම්බන්ධ ස්ටෙන්ට් එකක් දාගන්න යනවා නම් වකුගඩු රෝගය සම්බන්ධව ඩයලිසිස් කරන්න යනවා නම් ඉස්පිරිතාලට යන්න බෑ. ඇයි? PCR පරීක්ෂණයක් කරන්න නැතුව මේ කිසි එකකට ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. එතකොට අද මරණ 435ක් ඇති වෙනවා කොවිඩ් හැදිලා. ඊට වඩා මරණ ඇති වෙනවා වකුගඩු රෝගෙන්. ඊට වඩා මරණ ඇති වෙනවා පිළිකා රෝගය හැදිලා. ඇයි ඒවට ප්‍රතිකාර කරගන්න විදියක් නැහැ. ඒවට බෙහෙත් ටික ගන්න යන්න විදියක් නැහැ. ඉස්පිරිතාලට ඇතුල් වෙච්ච ගාම කියනවා PCR එකක් කරන්න ඕනේ කියලා. PCR එකක් කළා ඒ වගේ රිපෝට් එක එනවද? දැන් අපි කියමුකෝ heart attack එකක් හැදුනා කියලා. heart attack හැදිච්ච මිනිස්සයා ඉස්පිරිතාලට යනකොට මොකද වෙන්නේ? heart attack එක නෙමෙයි බෙහෙත් ගන්නේ. නෑ ඉස්පිරිතාලට එන්න බෑ. ඔයාට කොරෝනාවක් දන්නේ නෑ. ඔයා මේ PCR එකක් කරන්න ඕනේ කියනවා. දැන් එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් මේ මරණ සම්බන්ධව දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේම අපේ රටේ අනිත් ප්‍රදේශවලත් ඇති මේ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට මම මේ රජයට කියනවා කරුණාකරලා අපිට PCR යන්ත්‍රයක් අපිට ලබා දෙන්න. මේක අත්‍යවශ්‍යයි. අද මේ වෙනකොට ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව.
වීදුරු පොර සාමාන්‍ය ලැබෙනවද? දැන් රජයෙන් කිව්ව විදිහට පොහොර සහනාධාරය ලැබුණා. දැන් මේ පොහොර සහනාධාරය දෙනකොට රජය කිව්වේ නෑනේ අපිට වී කිලෝ 1000ක් ඕනේ කියලා. දැන් මේක සමහරට මාධ්‍යවේදීනුද ඔබතුමාලත් මේ සම්බන්ධව දන්නේ නැතුව ඇති. දැන් රජය ගොවි ජන සේවායක හරහා හැම ගොවියෙකුටම පොහොර සහනාධාරය ගත්ත හැම ගොවියෙකුගෙන්ම දැන් චිත් දීගෙන යනවා. පොහොර සහනාධාරය ගත්තනම් ඔබ අක්කර 2.5ක් ඔබට ඉඩමක් තියෙනවා නම් අක්කර 2.5ට වී කිලෝ 1000ක් ඕන. දැන් මේක සෞභාග්‍යමත් දැක්වේ තිබුණෙත් නෑනේ. කුෂිකර්ම මැතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වෙත් නෑනේ. මම කුෂිකර්ම මැතිතුමාට කිව්වම් මේ දෙන පොහොර ප්‍රමාණවත් මදි කියලා. එතුමා කිව්ව දේ තමයි නෑ. මේ දෙන ප්‍රමාණවත්දී එදා කිව්වේ නෑනේ අපි වී කිලෝ 1000ක් ගන්නවා කියලා මේ පොහොර සහනාධාරය දීලා. ඔබතුමා කියන විදිහට දැන් ඔය වී මාෆියාව නිසා ඉදිරියේදී හාල් මිල තව ඉහළයි කියලා හිතන්න පුළුවන්. දැන් වෙන්නේ මේ කන්නේ අපිට වී නිෂ්පාදනයේ අඩුයි. කීඩාවොදරේ සේන දලඹුවාගේ ප්‍රශ්නේ ඒ වගේම මේ පොහොර සහනාධාරයේ කප්පාදු කිරීම තුලින් බොල් වී තමයි මේ කන්නේ නිෂ්පාදනය වුනේ. අනිවාර්යෙන්ම දැන් මේ වෙනකොට වී තියෙනවා මේ රටේ වී මාෆියාව පාලනය කරන මෝල් හිමිකරුවන් කීප දෙනෙක් ළඟ වී ටික තියෙනවා ඇති වෙන්න. එතකොට මේ මම එකයි කිව්වේ රජයක් ඕනේ නැහැ. මේ වී මෝල් හිමිකරුවෝ තමයි අපේ රටේ වී මිල හාල් මිල පාලනය කරන්නේ. දැන් රජයක් වැඩක් නැහැනේ. ඇයි රජයේ මැදිහත් වෙලා මෙන්න මේක තමයි දැන් රජයේ මේ රජයේ බලයට එනකොට මොකද කිව්වේ? හාල් දෙනවා කිව්වා 95ට. හාල් දෙනවා කිව්වා 90ට. කොහෙද හාල් තියෙන්නේ 95ට? මට කියන්න කොහෙද හාල් තියෙන්නේ 95ට? කොහෙද පොල් තියෙන්නේ 70ට? කොහෙද සැමන් තියෙන්නේ 100ට? කොහෙද පරිප්පු තියෙන්නේ 100ට? කොහෙද තියෙන්නේ? කුෂිකර්ම මැතිතුමාගේ මේ වසරේ තමයි මේ ඉතිහාසයෙන් වැඩිම වී වැස්ස වෙන්න හම්බ වෙන්නේ කියලා. ඔබතුමා කියනවා එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක වෙන්න ඇති කුෂිකර්ම මැතිතුමා මේ පොහොර සහනාධාරයේ දීලා වී කිලෝ 1000ක් ඉල්ලන්නේ ඒක වෙන්න ඇති. මම අභියෝග කරනවා පුළුවන් නම් මේ කන්නේ වී කොහෙද එහෙම නිෂ්පාදනයක් වැඩි වෙලා තියෙන්නේ කියලා කුෂිකර්ම මැතිතුමාට කියන්න කියනවා. මේලගේ මාධ්‍ය සමුගදී කියනවා ඩඩ්ලි සිරිසේන මහත්තයා ඇවිල්ලා බලන්නලු මේ පාර වී නැහැ කියලා. කිසිදාක වී නැහැ. හම්බෙලා නැහැ කියලා. ඔව් වී තියනවද නැද්ද කියන එක අපි දැක්කනේ. අර සභාපතිවරයෙක් ගිහිල්ලා සිංහෙක් වගේ කියලා දණින් වැටලා එළියට ආවානේ. ඉතින් ඒ වගේ පුළුවන් නම් ඒ ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ මෝලට ඇතුළට ගිහලා බලන්න වී තියනවද නැද්ද කියලා බලන්න කියන්නකෝ. මුළු රටේම වී ටික ගබඩා කරන්න පුළුවන් පහසුකමක් තියෙන එකම ආයතනය තමයි එතුමාගේ මෝල. වී තියනවා අවුරුදු ගණනාවකට ඒක ඇතුලේ. ඒක තමයි මම කිව්වේ. රජයක් වැඩක් නැහැ. මේ වගේ රජයක් වැඩක්. ඔව් මේ ඇත්තටම යහපාලන ආණ්ඩුවේ යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි යහපාලන ආණ්ඩුවේ එදා දින 100 වැඩසටහන යටතේ මේ රටේ බඩු මිල පාලනය කරලා වී ටික හොඳ මිලකට අරන් හාල් ටික පාරිභෝගිකයට අඩුවට ලබා දීලා ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික අඩුවට දුන්නා. මේ රජයට බැරි වුණානේ යහපාලන ආණ්ඩුවේ දින 100 අඩු කරපු බඩු මිල පාලනය කරන්න. දැන් යහපාලන ආණ්ඩුවේ අඩු කරපු ඩීසල් පෙට්‍රල් මිලමනේ තාමත් තියෙන්නේ. දැන් අද ඊට වඩා අඩු කරන්න පුළුවන්. අද බොරතෙල් බැරල් එක මිල අඩු වෙලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ රජය අපි කියන්නේ මේ රජයේ හැම කරපු හැම වැඩසටහනක්ම අසාර්ථක වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ෆේල්. වැඩිම සාල් ප්‍රමාණය හම්බ වෙනවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. හාල් ප්‍රමාණය දී ප්‍රමාණයක් මේ අවුරුද්දේ මේ කන්නේ හම්බ වෙනවා. ජනතාවට බය වෙන්න දෙයක් නැහැ. සාල් මිල ඉගෙන නැහැ කියලා එතුමා ඉතින් කිව්වා. එතුමා මේ වෙන කතාවක් කියන්නේ. ඉතින් මම කියන්නේ මේ ප්‍රායෝගික බිම්මට්ටමේ තියෙන කතාවනේ මම කියන්නේ. අනිවාර්යෙන්ම එතුමාට මම එතුමාගෙන් අහන්න කැමති කුෂිකර්ම මැතිතුමාගෙන් අහන්න කැමති ඔබතුමා පාර්ලිමේන්තුවේ කිව්වද පොහොර සහනාධාරය දීලා වී කිලෝ 1000ක් අපි ගන්නවා කියලා? දැන් එහෙම දෙයක් ඔබ මාධ්‍යවේදීන්ද ඔබලා අහලා තියෙනවද? කිලෝ 1000 ගොවියන්ගෙන් ගන්න එක වැරදිද? සම්පූර්ණ වැරදිනේ.
පොහොර සහනාධාරය කවුද ඉල්ලුවේ? ගොවියෝ කියන්නේ අපිට සාධාරණ මිලකට පොහොර ටික ගන්න වෙළඳ පොළට පොහොර ටික දාන්න. ගොවියා කැමති සාධාරණ මිලකට පොහොර ටික ගන්න. දැන් මේ රජයේ පැත්තෙන් සහනාධාරයකුත් දීලා පොරවලට රජය බලාපොරොත්තු වෙනවා නම් මේ කිලෝ 1000ක් ඒකත් අසාධාරණ නැහැ නේ රජයේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම කිව්වේ නෑනේ. කොහෙද කිව්වේ? බලාපොරොත්තු වෙනවා නම් දැන් බලාපොරොත්තුයි ඉල්ලන එකයි දෙකක්නේ. බලාපොරොත්තු වෙනවා කියන්නේ එකක්. පොහොර සහනාධාරය දෙනකොටම කියන්න තිබුණා අපි මේ පොහොර සහනාධාර දෙන්නේ ඔබගෙන් වී කිලෝ 1000ක් අපි ගන්නවා. ඒගොල්ලෝ රජය කියන්නේ මේ මාෆියාව කඩන්න තමයි අපි මේ පිළිදෙන් කරන්නේ. නෑ මගේ තරකේ මේකනේ. මගේ තරකේ සාමාන්‍යයෙන් ගොවියෙකුට ගොවියා මොන තරම් වෙහෙසක් දරනවද මේ මහ පොළොවත් එක ගැටිලා ඒ අස්වැන්න ගෙදරට ගේන්න. හරි? එතකොට මේ ගොවියා තමයි මේ රටේ ඉන්න දුප්පත්ම කෙනා. දැන් ඉන්දියාව ගත්තොත් අපේ සහෝදර රට ගත්තොත් ළඟම රට ගොවියෝ ඉන්න තැනයි අපේ රටේ ගොවියෝ ඉන්න වී ගොවියා ඉන්න තැනයි බලන්න. ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. ගොවියට දෙන පහසුකම මේ රජේ අපේ රටේ ගොවියට දෙන පහසුකම පොඩ්ඩක් බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. මම කියන්නේ මේවයි. දැන් වී මාෆියාව කඩන්න ඕන නම් රජය මේ වගේ මැදිහත්කමක් කරන එක වැරදිද? මම කියන්නේ ඒක වැරද්දක් මම දකින්නේ නැහැ. හැබැයි මම කියන්නේ මේ කන්නේ මේ කිව්ව නැති දෙයක් නෙමේ කරන්න යන්නේ. ඒ අවස්ථාවේ ගොවියට කිව්වනම් අපි පොහොර සහනාධාරයේ දෙන්නේ ඔබගෙන් කිලෝ 1000ක් ගන්න. ගොවියා කියනවා නෑ අපි කිලෝ 1000 අපි තියන් ඉන්නවා අපිට පොහොර සහනාධාරය අවශ්‍ය නෑ කියලා කියනවා. අනිත් එක ගොවියෝ පැහැදිලිව කියනවා දැන් රජයෙන් ගන්න හදන්නේ රුපියල් 50ට නම් පෞද්ගලික ඔය මේ මෝල් හිමියන් තමන්ගේ කුඹුරට ඇවිල්ලා 60ට ගන්නවා කියලා. හරි? එතකොට ඒ වගේම මේ තෙත හාල් කියලා 14ක් අඩු කරනවා. එතකොට ඒක අඩු කරන්නේත් නැහැ පෞද්ගලික මෝල් හිමියන්. නමුත් රජය ඒක කරනවා. ඉතින් දැන් ගොවියව ආරක්ෂා වෙනවාද මේ ක්‍රමවේදෙට? සමහර කුඹුරු වල මේ කිලෝ 1000ක අස්වැන්නකුත් නැහැ. ඒ මිනිසුන්ට කන්න හාලුත් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනකොට මේ මිනිස්සු පීඩණයට ලක් වෙලා එකක් හරියට වතුර ටික ලැබුණේ නැහැ. දෙක සේනා දළඹුවගේ ප්‍රශ්නේ ආවා. අනිත් එක පොහොර හම්බුනේ පරක්කු වෙලා. ඊට පස්සේ කෘමිනාශක මේගොල්ලන්ට ගහන්න සිද්ධ වුණා. මේ ප්‍රශ්නත් එක්ක තමයි ගොවිතැන් කරේ. ඉතින් ඒක නිසා මේ රජය තාමත් අසාධාරණ විදියට අද ගොවියගෙන් එක පැත්තකින් හූරා කරනවා හාල් ටික අඩු මිලට අරගෙන දෙක හාල් මිල අඩු කරන්නේ නැතුව පාරිභෝගිකයව හූරා කරනවා. මේ ආණ්ඩුව කරන්නේ ගොවියවයි පාරිභෝගිකයවයි දෙන්නම හූරා කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වලා තියෙනවා. මේ ආණ්ඩුව ඔච්චර දක්ෂ නම් කියන්න මේ දැන් කිව්වනේ හමුදාවේ අපේ නිලධාරී තුමාලව ගෙන්නලා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අර පළවෙනි කොරෝනා රැල්ලේදී හමුදාවට සහ රජයට තියෙනවා හාල් කියලා. ඉතින් ඒ හාල් මේ මාකට් එකට වෙළඳපොළට දාලා මිල අඩු කරන්න පුළුවන්. එහෙම කරන්නත් බෑ. නිකම් බොරු කියන ආණ්ඩුවක් බවට පත් වෙලා. ආන්න කැමතියක්. නෑ අපි දිගින් දිගටම රංජන් රාමනායක මහත්තයා ගැන කතා කරනවා. අපි දැන් මේ වන විට සමස්ත රටේම එතුමා වෙනුවෙන් උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් යනවා. මීට දින දෙකකට කලින් කටාන ආසනෙත් අපි පැවැත්තුවා ස්ටීදුව කටාන නගර සභාව ඉදිරිපිට. ඒක නිසා එතුමාට වෙන මේ අසාධාරණයට විරුද්ධ සමගි ජන බලවේගය හැටියට අපි දිගින් දිගටම කටයුතු කරනවා. අද වෙන විට කතානායකතුමාගේ ක්‍රියාකලාපය මත අපි බොහොම කනගාටුලා තියෙනවා. අපි විපක්ෂයේ മന്ത്രിවරු හැටියට ඒ පිළිබඳව එතුමා ලිඛිතව ලබා දෙන්න කටයුතු කරනවා. මොකද හේතුව එතුමා අපේ රංජන් රාමනායක මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න කියන ඉල්ලීම විපක්ෂ විසින් කරපු ඉල්ලීම තාමත් ඉෂ්ට කරලා නැහැ. ඒ ගැන අපේ කනගාටුව විතරක් නෙමෙයි අපේ විරෝධතාවයත් අපි ප්‍රකාශ කරනවා. තවදුරටත් රංජන් රාමනායක මහත්තයා වෙනුවෙන් අපි සටන් කරනවා. එතුමා සටන් කරේ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. එතුමාගේ සටනත් විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හැටියටත් අපි ක්‍රියාත්මක කරනවා. මේ මට තව පොඩි එකක් තියෙනවා කියන්න බැරුණා. මේ විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතෙත් එක්ක අපේ රටේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය තමයි ජීවනාලිය. දැන් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ
ගත්තම දිඹුලාගල වැලිකන්ද මැදිරිගිරිය කියන අති දුෂ්කර ගම්මාන. දැන් මේ වගේ අධ්‍යාපනය ලබන අහිංසක දරුවන්ට එයාට Wi-Fi පහසුකම නැහැ. ඒගොල්ලන්ට ටැබ් නැහැ. ඒගොල්ලන්ට පරිගණක නැහැ. එතකොට දැන් පාසල් වල අධ්‍යාපනයක් සිදු වෙන්නේ නැහැ. පාසල් වහලා. එතකොට දැන් විශේෂයෙන්ම මේ රජය මේකට මැදිහත් වෙන්න වෙනවා. දැන් අපේ රටේ දශක 3ක යුද්ධයක් තිබුණු කාලෙත් මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රජය ගන්න කාලේ උතුරෙත් යුද්ධ දකුණෙත් යුද්ධ. අපි ඒ කාලේ ඉස්කෝලේ යන තරුණ ළමයි අපි ඉස්කෝලේ ගියා. අපි අධ්‍යාපනය අදාරපු කාලේ. අද මේ කොවිඩ් කියලා ඔන්ලයින් පහසුකම නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් ගම්මානවල අහිංසක දරුවන්ට. දැන් විශේෂයෙන්ම මේකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ඇමතිවරයා මැදිහත් වෙන්න වෙනවා අනිවාර්යෙන්ම මේ පහසුකම් නැති දරුවන්ට අද අධ්‍යාපනයක් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගම් වලින් තමයි දක්ෂයෝ බිහි වෙලා තියෙන්නේ. ගම් වලින් තමයි අහිංසක දුප්පත් දරුවෝ තමයි අපේ රටේ ඉහළම තැන් වලට ගිහිලා තින්නේ. අද ඒ දරුවන්ට අධ්‍යාපනය කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන් මේ පහසුකම් නැති දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඒ නිසා රජයේ මැදිහත් වෙලා මේ දුෂ්කර පළාත්වල ඉන්න අහිංසක දුවදරුවන්ට ඒ පහසුකම් ටික ලබා දීලා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන්න කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.